හායි කියන හැමදෙනාටම මේ සූදානම් වන්නේ ටෙනෙට් මූවී එක ගැන කතා කරන්න. ටෙනෙට් මූවී එක කියලා කියන්නේ ක්‍රිස්ටෝෆර් නොලන් විසින් නිර්මාණය කරපු ඉතාමත්ම විශිෂ්ටාකාරයේ මූවී එකක්. අපි සාමාන්‍යයෙන් දන්නවා ඔහු කරන කිසිම ෆිල්ම් එකක් අපිට එක සැරයක් බලලා තේරුම් ගන්න බෑ. ඉන්සෙප්ෂන්, ඉන්ටර්ස්ටෙලා වගේ චිත්‍රපට ඔහු විසින් නිර්මාණය කරපු චිත්‍රපට. ඒ නිසා අපිට සමහර වෙලාවලට දෙතුන් සැරයක් බලලා තමයි කතාවේ මොකක්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතාවේ වෙච්ච දේවල් තේරුම් කරන්න උත්සාහ කරනවා කියන වචනය ගොඩක් වැදගත් මේ වීඩියෝ එකේදී. ඒ වගේම මේක කොටස් 3කින් සමන්විතයි. ඒ කියන්නේ මේ පළවෙනි කොටසේදී අපි චිත්‍රපටයේ පළවෙනි 3න් එකක වගේ කොටසක් ගැන කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි කොටසේදී තවත් භාගයක් අපි කවර් කරනවා. තුන්වෙනි එකේදී එන්ඩින් එකේදී මොකක්ද වෙන්නේ කියන එක කතා කරනවා. මොකද එක වීඩියෝ එකකට මේ හැමදේම කතා කරොත් සමහර වෙලාවට චිත්‍රපටයට වඩා දිග වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන තාම මූවී එක බලලා නැත්නම් මේ රිවිව් එක බලන්න එපා. watch later playlist එකට add කරලා ඔයාලට පුළුවන් පස්සේ මේ රිවිව් එක බලන්න. ඒ වගේම මගේ channel එකට තාම subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe වෙන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ reviews බැලුවට පස්සේ ඔයාලා චිත්‍රපටය තාමත් එක සැරයක් විතරයි නම් බලලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගිහිල්ලා තව සැරයක් බලන්න. ගොඩක් දුරට ඔයාලට නොතේරුණු එක තැනක් හරි ෆිල්ම් එක බලද්දි තේරුණොත් මේ රිවිව් එක නිසා අනිවාර්යයෙන්ම ඒක තමයි මම බලාපොරොත්තු වෙන එකම දේ. එහෙනම් වැඩේ පටන් ගමු. මගේ නම තරඳ විශ්වනාත්, මේ TV Nath Reviews. ෆිල්ම් එක පටන් ගනිද්දිම මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ සේටෝ ස්ක්වෙයා කියන එක. මේක ඇත්තටම චිත්‍රපටයට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඇත්තටම තියෙන දෙයක්. අවුරුදු 2000ක් විතර පරණ පැලින්ඩ්‍රෝම් එකක් තියෙන ස්ක්වයර් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ පැලින්ඩ්‍රෝම් එකක් කියලා කියන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මොකක් හරි වචනයක් හරි වාක්‍යයක් හරි මුල ඉඳන් අගට කියවුවත් අගේ ඉඳන් මුලට කියවුවත් එකම විදිහට නම් කියවෙන්නේ. ඒකට අපි කියනවා පැලින්ඩ්‍රෝම් එකක් කියලා. එතකොට මේ සේටෝස්කියා එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන මේ වචන මොන පැත්තෙන් පටන් ගත්තත් එහෙම නැත්නම් මොන කොනකින් පටන් අරන් කියවගෙන ආවත් ඒක පැලින්ඩ්‍රෝම් එකක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට පේනවා ඇති මේකේ තියෙන වචන ටික රෝටස්, ඔපෙරා, ටෙනෙට්, එරපෝ සහ සේටර් කියන මේ වචන. එතකොට මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි මේ වචන හැම එකක්ම වගේ මේ චිත්‍රපටයේ තුලදිත් යූස් වෙනවා. සමහරක් වෙලාවට ඔයාලා මේ චිත්‍රපටය ගැන හෙව්වනම් ඔයාලා මේ කාරණාව දැනටමත් දන්නවා ඇති. රෝටස් කියලා කියන්නේ මේ සේටර් කියන රෂියන් විලන්ගේ කම්පැනි එකක නමක්. ඒ වගේම ඔපෙරා කියලා කියන්නේ මේ චිත්‍රපටය පටන් ගන්නේ කීව් ඔපෙරා කියන ලොකේෂන් එකේ. එතනට තමයි මේ ඔපෙරා කියන වචනේ සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඇරපෝ කියලා කියන්නේ ඔයාලා දන්නවා මේ චිත්‍රපටයේදී මේ ගෝය පේන්ටිං එකක් ගැන සඳහන් වෙනවා. එතකොට මේ ඇරපෝ කියන පුද්ගලයා තමයි මේ පේන්ටින් එක ෆෝජ් කරලා කැතරින් එක්ක එකතු වෙලා සේටෝට විකුණන්නේ. එතකොට මෙතනදී කැතරින් ප්ලේ කරන රෝල් එක තමයි ඇය මේ සාමාන්‍යයෙන් මේ පේන්ටිං ඔතෙන්ටිසිටි එක ඇප්‍රූව් කරන කෙනෙක්. එතකොට ඇය මේ පේන්ටින් එකේ ඔතෙන්ටිසිටි එක ඇප්‍රූව් කරපු නිසා සේටෝට විකුණපු මේ පේන්ටින් එක පස්සේ දැනගත්තාම මේක ෆේක් එකක් කියලා එතනදී සේටෝ කැතරින්ව ඔහුගේ පාලනය ඉතාමත් තදින්ම තියාගන්නවා. එතකොට අපි දන්නේ නැහැ කැතරින් සහ ඇරපෝ මේ කරපු වැඩේදී කැට් මේක දැනගෙන කරපු වැරදක්ද නොදැන කරපු වැරදක්ද කියලා. නමුත් මේ පේන්ටින් එක ඇයව බ්ලැක්මේල් කරලා තියාගන්න සේටෝ දිගින් දිගටම යූස් කරනවා කියන එක අපි දන්නවා. එතකොට සේටෝ කියන වචනය අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැ. මේ සේටෝස්කයාගේ තියෙන ඒ වචනේ ඒ නම තමයි මේකේ ප්‍රධාන විලන්ගේ නම. ඒ වගේම මැදින්ම තියෙනවා ටෙනෙට් කියන එක. ඒක තමයි මූවී එකේ නම. මේකේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි මේ වචනේ විතරක් ගත්තත් ඒකත් පැලින්ඩ්‍රෝම් එකක්. අනිත් පැත්තට මේක මැදදී නැවැත්තුවොත් ඒ වචනේ කියවන එක දෙපැත්තින් ඉඳන් ඕන පැත්තක ඉඳන් එතනදී 10 කියන වචනේ තමයි එන්නේ. එතකොට මේ 10 කියන වචනයත් චිත්‍රපටයේ අවසානයේදී මේ ටෙනෙට් කණ්ඩායම දියත් කරන මෙහෙයුමේ කාලය විනාඩි 10ක්. එතකොට ඒ විදිහටත් මේ චිත්‍රපටයේදී සම්බන්ධ වෙනවා. ඊළඟට මේ චිත්‍රපටය තේරුම් ගන්න අවශ්‍ය වෙනම කාරණාව තමයි මේ ඉන්වර්ට් කරනවා කියන එක. එහෙම නැත්නම් ඉන්වර්ෂන් එක. මේක තේරුම් ගන්න මුලින්ම අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ එන්ට්‍රොපි එක කියන්නේ කියලා. මේක චිත්‍රපටයට විතරක් නෙමෙයි ඇත්තටම ෆිසික්ස් වල සඳහන් වෙන කාරණාවක්. ඒ කියන්නේ ඕනම වස්තුවක් කාලයත් එක්ක ඒකේ ඕඩර් එක එහෙම නැත්නම් ඒකේ
අපි කියනවා level of order එක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා. එතකොට මේ order එකට කියන්නේ entropy එක කියලා. මේක වස්තු වලට විතරක් නෙමෙයි පුද්ගලයන්ටත් අදාළ කාරණාවක්. අපි මේක පැහැදිලි කරන්න හොඳම විදිහ තමයි ඇපල් ගෙඩි දෙකක් කඩෙන් අරන් ඇවිල්ලා මේකේ එක ඇපල් ගෙඩියක් එළියෙන් තියලා තිබ්බොත් තව ඇපල් ගෙඩියක් ෆ්‍රිජ් එක ඇතුළට දැම්මොත් එළියේ තියෙන ඇපල් ගෙඩිය ඉතාමත්ම ඉක්මනින් නරක වෙන්න පුළුවන්. හැබැයි අර ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන ඇපල් ගෙඩිය ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ඩිකේ වීම එහෙම නැත්නම් අපිලිවල බවට පත්වීම නරක වීම ඇති වෙන්නේ මේ එන්ට්‍රොපි එකේ වේගයත් එක්ක කියන එක තමයි සඳහන් කරන්න වෙන්නේ. එතකොට ෆ්‍රිජ් එකේ තියෙද්දි එහෙම නැත්නම් ටෙම්පරේචර් එක අඩු ලෙවල් එකක තියෙද්දි මේ එන්ට්‍රොපි එක වෙනස් වීම වේගය එහෙම නැත්නම් ඉන්ක්‍රීස් වීමේ වේගය අඩු වෙනවා. ඒත් එක්කම වැඩි කාලයක් ඒ දේවල් තියාගන්න පුළුවන්. එතකොට මේක නිකන් හරියට ඉන්ටර්නල් ක්ලොක් එකක් වගේ එකක්. එන්ට්‍රොපි එක අපි ඉන්ටර්නල් ක්ලොක් එකක් විදිහට හැඳින්වුවොත් පොඩ්ඩක් විතර තේරුම් ගන්න ලේසි වෙනවා. ඔයාලා බලලා තියෙනවා නම් කැප්ටන් ඇමරිකා එහෙම නැත්නම් ඇවෙන්ජර්ස් මූවීස් වල එන මේ චරිතය ඔහුගේ බොඩි එකත් ලෝක යුද්ධයේ කාලේදී මේ විදිහට අයිස් තරයක හිර වෙලා තියවිලා තමයි ආයසරයක් මේ අරගන්නේ වර්තමාන කාලයට. එහෙම වර්තමාන කාලයට අරගෙන ඔහුව සනීප කරලා ගත්තාම එහෙම නැත්නම් ඔහුව නැවතත් රිකවර් කරලා ගත්තාම එතනින් පස්සේ නැවතත් ඔහු ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර නැවතිලා තිබ්බ වයස ආයසරයක් කන්ටිනියු වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතනදිත් අපිට හිතන්න පුළුවන් වෙන්නේ මේ අඩු උෂ්ණත්වය නිසා එහෙම නැත්නම් මේ අයිස් නිසා කැප්ටන් ඇමරිකාගේ එන්ට්‍රොපි එක ඒ ඉන්ක්‍රීස් වෙන වේගය එක්ක නැවතිලා තිබුණා කියලා කාලයක් පුරාවටම. ගොඩක් දුරට චිත්‍රපටවල ඒ වගේම සාමාන්‍ය ජීවිතේ අපි දන්නවා අයිස් වලට ඒ විදිහට එන්ට්‍රොපි එක එහෙම නැත්නම් මේ ඉන්ක්‍රීස් වෙන වේගය කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන කාරණාව මේක තර්මෝඩයිනමික්ස් වලදී ගොඩක් සාකච්ඡා වෙන කාරණාවක්. ඔයාලා මේ පහුගිය කාලෙදී අවධානය යොමු කරා නම් මේ කොරෝනා වෛරස් එකත් එක්ක වෛරස් ගැන අපි ගොඩක් දුරට කතා කරන්න පටන් ගත්තා. ඒත් එක්කම ගොඩක් දෙනෙක් කියනවා මේ ග්ලැසියර් අස්සේ සතවර්ෂ ගණනාවකට කලින් ඇතිවුණු වෛරස තාමත් ඒ විදිහටම ප්‍රිසර්ව් වෙලා තිබෙනවා කියලා. ඒ කියන්නේ මේ වෛරස් විනාශ වෙලා නැහැ. එතකොට ග්ලෝබල් වෝමින් එකත් එක්කම එහෙම නැත්නම් මේ හිම තට්ටු දියවීමත් එක්කම ඒ වෛරස් නැවත වතාවක් මේ ලෝකයට තර්ජනයක් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. ග්ලෝබල් වෝමින් ගැන කතා කරද්දී අනාගත කාලය ගැනත් අපිට කතා කරන්න වෙනවා. මොකද මේ චිත්‍රපටයේ අනාගත කාල මානවයන් ලොකු පාර්ට් එකක් ප්ලේ කරනවා. එතකොට අනාගත කාලයේ සිද්ධ වෙලා තියෙන කාරණාවක් තමයි මේ ලෝකයේ ජීවත් වෙන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ අපි කරපු දේවල් නිසා ඒ කියන්නේ අපි මේ ග්ලෝබල් වෝමින් එකට ගොඩක් දායක වෙලා තිබෙනවා. ඒ වගේම ෆුඩ් ක්‍රයිසිස්, එනර්ජි ක්‍රයිසිස් එහෙම අනාගත මානවයන්ට ඇති කරලා තිබෙනවා. එතකොට අනාගත මානවයන්ට මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැහැ. ඒ නිසාම ඔවුන් මේ ආපස්සට යාම පිළිබඳව ගොඩක් පරීක්ෂණ කරා කියලා තමයි කියන්නේ. එහෙම පරීක්ෂණ කරලා ඔවුන් මේ ටර්න්ස්ටයිල් කියන මැෂින් එක එහෙම නැත්නම් මේ පෝටල් එක හොයාගන්නවා. මේ පෝටල් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ දෙපැත්තක් තිබෙනවා. මේ චිත්‍රපටය බලද්දී අවධානයෙන්ම බලන්න ඕන කාරණාවක් මේක. මේකේ රතු පැත්ත කියන්නේ සාමාන්‍යයෙන් හරි ඕඩර් එක තියෙන පැත්ත. නිල් පාට පැත්ත කියලා කියන්නේ යම්කිසි වස්තුවක් ඉන්වර්ට් කරාම. එහෙම නැත්නම් අර අපි කලින් සඳහන් කරපු එන්ට්‍රොපි එක රිවර්ස් කරලා ගන්න එක තමයි මේ ටර්න්ස්ටයිල් මැෂින් එකෙන් වෙන්නේ. එතකොට මේ චිත්‍රපටයේදී ඒ විදිහට ගොඩක් ඉන්වර්ට් වෙච්ච එහෙම නැත්නම් කාලේ ආපස්සට යන මේ ඉන්ටර්නල් ක්ලොක් එක රිවර්ස් වෙච්ච ගොඩක් ඔබ්ජෙක්ට්ස් මේ ටෙනෙට් මිෂන් එක කරන පුද්ගලයන් හොයාගන්නවා. ඒත් එක්කම තමයි ඔවුන් සැක කරන්නේ අනාගත කාලේ ඉන්න පිරිස වර්තමානයට විරුද්ධව යම්කිසි ආකාරයක යුද්ධයක් ආරම්භ කරලා තියෙන්නේ මොන හරි විනාශකාරී දෙයකට තමයි ඔවුන් සූදානම් වෙලා ඉන්නේ කියලා. එතකොට ටර්න්ස්ටයිල් ගැන කතා කරද්දී යම් රූල්ස් කීපයක් ඔවුන් ෆලෝ කරනවා මේ මැෂින් එක පාවිච්චි කරද්දී. උදාහරණයක් විදිහට ඔවුන් රතු පැත්තෙන් ඇතුළට යන්නේ නැහැ, නිල් පැත්තෙන් ඔවුන් එළියට එනව කියන එක දකින්නකම්. මොකද ඒ කියන්නේ ටර්න්ස්ටයිල් එකේ හරියට වැඩ කරනවා නම්, ඒ කියන්නේ පුද්ගලයෙක් හරියට ඉන්වර්ට් වෙනවා නම් ඒකේ සාක්ෂිය තමයි ඔහු මේ රතු පැත්තෙන් යද්දී අනිත් පැත්තෙන් නිල් පාට කෙනා ඉන්වර්ට් වෙලා පැමිණීම. එතකොට ඔයාලා මේ චිත්‍රපටියේ කවුරු හරි පුද්ගලයෙක් රතු පැත්තෙන් ඇතුළට යනවා හරි ඒ වගේ දකිනවා නම්
අනිවාර්යයෙන්ම නිල් පැත්තෙන් එළියට එන කාරණාවත් ඒ විදිහටම සිද්ධ වෙනවා. මේක මතක තියාගන්න ඕන පළවෙනිම දේ. දෙවෙනි දේ තමයි අපි පුද්ගලයන් වශයෙන්ුත් ඒ වගේම මේ ඔබ්ජෙක්ට්ස් උනත් හැදලා තිබෙන්නේ පදාර්ථ විදිහට. එතකොට පුද්ගලයෙක්ට බැහැ තමන්ගේ ඉන්වර්ට් වෙච්ච පුද්ගලයාව ටච් කරන්න. දකින්න එක එතරම්ම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි වැරදිලාවත් ස්පර්ශ වුණොත් මෙතනදී මේ වෙනම එන්ට්‍රොපි දෙක ලෙවල් දෙකක තිබෙන එකම ජාතිය පදාර්ථ නිසා මෙතනදී ටච් වෙන්නේ. ඒක ලොකු විනාශයක් වෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. එතකොට මේ චිත්‍රපටයේදී ඔයාලට හරියටම බැලුවොත් කොයි වෙලාවකවත් ඒ වගේ ඉන්වර්ට් වෙච්ච පුද්ගලයන් එකිනෙකට මුණ ගැහෙන්න කටයුතු කරන්නේ නැහැ. ගොඩක් දුරට මගහැරලා ඉන්න තමයි කටයුතු කරන්නේ. තවත් විශේෂ කාරණාවක් තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ මේ බොඩි ෆන්ක්ෂන්ස් වැඩ කරන විදිහත් අනිත් පැත්ත ගැහෙනව නිසා මේ විදිහට ඉන්වර්ට් කරාම ඒක කවුන්ටර් ඇටැක් කරන්න. එහෙම නැත්නම් මේකට පිළියමක් විදිහටත් මේ ඉන්වර්ට් ටෙක්නොලොජි එක අඳුරගත්ත සේටෝගේ පුද්ගලයන් විතරක් නෙමෙයි මේ ටෙනෙට් පුද්ගලයන් ඒකට යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් තමයි පිට කරන්නේ හුස්ම ගනිද්දී. එතකොට ඉන්වර්ට් වුණාම ඇඟ ඇතුළට ගන්නේ කාබන් ඩයොක්සයිඩ් නිසා මේක පාලනය කරන්න එහෙම නැත්නම් මේක කන්ට්‍රෝල් කරන්න ෆේස් මාස්ක් එකක් යූස් කරන්න ඕන. මෙතන පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා. ඔයාලා චිත්‍රපටිය බලද්දි හරියට කල්පනා කරොත් තේරෙවි මේ ටර්න්ස්ටයිල් ඇතුලේ තිබෙන නිල් පාට පැත්ත කොහොමත් ඉන්වර්ට් වෙලා නිසා ඒ පැත්තේ ඉද්දි එහෙම නැත්නම් මේ චේම්බර් එකේ ඉද්දි කවුරුවත් මාස්ක් එක යූස් කරන්නේ නැහැ. මොකද මේ නිල් පාට පැත්තේ තියෙන වාතය ඒ විදිහට කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. මේක ඒ චේම්බර් එකේ විතරක් නෙමෙයි අපි පස්සේ දන්නවා මේ චරිත ඉන්වර්ට් වෙලා ආපස්සට යද්දි ගොඩක් දුරට කන්ටේනර් එකක් ඇතුළේදී තමයි ඔවුන් යන්නේ. එහෙම නැත්නම් ටිකක් කන්ට්‍රෝල් කරපු එන්වයරන්මන්ට් එකක් ඇතුළේදී. එතකොට ඒ එන්වයරන්මන්ට් එක අවශ්‍ය විදිහට පාලනය කරලා තිබෙනවා. එහෙම එන්වයරන්මන්ට් එක පාලනය කරලා තියෙනවා නම් මාස්ක් එකක් යූස් කරන්නේ නැහැ. නමුත් ඔවුන් එළියට ගියොත් මේ වගේ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකෙන් එතකොට ඔවුන් මාස්ක් එකක් පාවිච්චි කරනවා. එතකොට දැන් අනාගත කාලේ මිනිස්සු මේ විදිහට මේ ඉන්වර්ෂන් ටෙක්නොලොජි එක එහෙම ගැන වැඩ කරද්දී මේ කාලේ හිටපු සයන්ටිස්ට් කෙනෙක් හොයාගන්නවා ඔබ්ජෙක්ට්ස් මේ විදිහට ඉන්වර්ට් කරන විදිහක් නෙමෙයි මුළු ලෝකයම එහෙම නැත්නම් මුළු ලෝකයේම ටයිම් ලයින් එක ඉන්වර්ට් කරන විදිහක්. මේක ඉන්වර්ට් කියලා කිව්වට ඇත්තටම ආපස්සට යවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ කාලයම ආයසරයක් පිටිපස්සට යන ගමන් කරනවා. එතකොට අනාගත කාලේ ඉන්න මිනිසුන්ට පුළුවන් කමක් ලැබෙනවා අර දැන් ගොඩක් විනාශ වෙලා තියෙන ලෝකයේ වෙනුවට එහෙම නැත්නම් විනාශ වෙමින් පවතින ලෝකයේ වෙනුවට ආයසරයක් රිකවර් වෙන ලෝකයක ජීවත් වෙන්න. මේක තමයි ඔවුන් බලාපොරොත්තු වෙන කාරණාව. එතකොට දැන් ඇය කල්පනා කරනවා මේ වගේ ඇල්ගොරිතම් එකක් එහෙම නැත්නම් මේ වගේ උපකරණයක් තිබුණොත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේකෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා. එතකොට ඇය කරන වැඩේ මේක කොටස් 9කට බෙදලා මේ ඇල්ගොරිතම් එක ඒවා ගොඩක්ම සුරක්ෂිත ස්ථාන 9ක වලලනවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් වැඩිම හයි සිකියුරිටි තියෙන්නේ අපි දන්නවා නියුක්ලියර් ප්ලාන්ට්ස් වල. එතකොට ඒ වගේ නියුක්ලියර් ප්ලාන්ට්ස් 9ක් තිබුණු තැන්වල ඇය වලලනවා. ඒ වලනවා විතරක් නෙමෙයි ඒ කොටස් ඉන්වර්ට් කළා තමයි ඇය වලලන්නේ. ඒ කියන්නේ අනාගත කාලේ මේ ඇල්ගොරිතම් එක යූස් කරන්න හිටපු මිනිසුන්ට අපි කියමු ෆියුචර් බෑඩ් ගයිස් කියලා. ඔවුන්ට මේක කොහොමටවත් හොයාගන්න විදියක් නැහැ. මොකද ඔවුන් ඒ ස්ථානය හැරුවත් දැන් අර ඔබ්ජෙක්ට් එක ඉන්වර්ට් වෙලා අතීතයට ගිහිල්ලා නිසා එහෙම නැත්නම් කාලේ පිටිපස්සට ගිහිල්ලා නිසා ඔවුන්ට මේ උපකරණය රිකවර් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි Taman අතෙන් මේ ඇල්ගොරිතම් එක බලෙන් හරි ලබා ගන්න එක වළක්වන්න මේ සයන්ටිස්ට් කරන්නේ සියදිවි හානි කරගන්නවා. ඒත් එක්කම අර බෑඩ් ගයිස්ලට දැන් ආයෙසරයක් මේ ඇල්ගොරිතම් එක රිකවර් කරන්න උවමනා වෙනවා. එතකොට මෙතනදි තමයි මේ සේටෝ එහෙම නැත්නම් මේ රෂියන් ආම්ස් ඩීලර් සම්බන්ධ වෙන්නේ. ඔහු මේ 1970 ගණන් වලදී ඒ කියන්නේ ඔහු උපදිච්ච නගරය මේ සෝවියට් යූනියන් එකේමයි තිබෙන්නේ. හැබැයි ඒක ඇවිල්ලා මේ නියුක්ලියර් වෙපන්ස් පුපුරපු ස්ථානයක්. එතකොට මේ කලාප විශේෂයෙන්ම මේ වගේ රහසිගත ස්ථාන ක්ලෝස් සිටිස් විදියට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මැප්ස් වලින්වත් හොයාගන්න බෑ. හේතුව තමයි මේ ස්ථාන ගොඩක් රේඩියෝ ඇක්ටිව්. ඒ විතරක් නෙමෙයි ප්ලූටෝනියම් කියලා කියන්නේ ගොඩක් දුර්ලභ මූලද්‍රව්‍යයක්. එතකොට ඒවා කැනීම් කිරීමක් එහෙම නැත්නම් ඩිග් කිරීමක් සිද්ධ කරනවා ඒ න්‍යෂ්ටික ආයුධ පිපිරිච්ච තැන්වල. එතකොට
සාමාන්‍යයෙන් කවුරුවත් මේ වගේ ස්ථානවලට ලං වෙන්න කැමති නැහැ. නමුත් තරුණ වයසේ ඉන්න සේටෝ 1970 ගණන් වලදී මේ ස්ටාලස් 12 කියන සිටි එකේ ඩිගින් කර ඉන්නකොට ඒ කියන්නේ හාරමින් ඉද්දි ඔහුට හම්බෙනවා අනාගත කාලයේ මිනිස්සු විසින් එවපු කොන්ට්‍රැක්ට් එකක්. ඒ කොන්ට්‍රැක්ට් එක විතරක් නෙමෙයි ඔහුට පේමන්ට් එකකුත් එනවා රත්තරන් වලින්. එතකොට ඒ කොන්ට්‍රැක්ට් එකේ හැටියට මේ අනාගත කාලයේ ඉන්න ඒ ෆියුචර් බෑඩ් ගයිස්ලා ඔහුට ලබා දෙන මිෂන් එක වෙන්නේ මේ ඇල්ගොරිතම් එකේ කොටස් 9ම එකතු කරලා ටයිම් කැප්සූල් එකක් හරහා අනාගතයට ආයසරයක් එවන්න කියලා. 9 වෙනි කොටස තමයි දැන් ලබා ගන්න ඔහුට උමනා වෙලා තිබෙන්නේ. ඇත්තටම මේ මූවි එක ආරම්භ වෙද්දී පෙන්නන මේ කියව් ඔපෙරා එකේ ඒ සම්පූර්ණ ඇටැක් එක, ඒ ටෙරරිස්ට් ඇටැක් එක යම්කිසි ආකාරයක ෆේක් එකක්. එහෙම නැත්නම් මේක පොඩි අනිත් අයව නොමග යවන්න කරපු දෙයක් විතරයි. ඇත්තටම මේ සේටෝට උමනා වෙලා තිබෙන්නේ මේ වෙලාවේදී මේ ඉන්න ඇමරිකානු ඒජන්ට් ගෙන් මේ පැකේජ් එක ලබා ගන්න. එහෙම නැත්නම් මේ 9 වෙනි කොටස ලබා ගන්න. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රංගපාන පුද්ගලයාව දිගින් දිගටම හඳුන්වන්නේ ප්‍රොටැගනිස්ට් කියලා. ඔහුත් දැන් මේ රෙස්කියු මිෂන් එකට එකතු වෙනවා. ඒ කියන්නේ මේ ඇමරිකානු නියෝජිතයව බේරගන්න මේ පැකේජ් එක සෙකුවර් කරන එන සීක්‍රට් මිෂන් එකට එකතු වෙනවා. නමුත් ඔවුන් මේකට එකතු වෙන්නේ එහෙම නැත්නම් මේ ඔපෙරා එකට ඇතුල් වෙන්නේ යුක්‍රේන් පොලිසියත් එක්ක. යුක්‍රේන් පොලිසිය මෙතනදී ඇතුළට එන්නේ මේ ටෙරරිස්ට් ඇටැක් එකට නතු වෙලා තිබෙන මිනිස්සුන්ව බේරගන්න. නමුත් ඒ අතර ඉන්න ප්‍රොටැගනිස්ට් ඇතුළු CIA ඔෆිසර්ස්ලට උමනා වෙලා තිබෙන්නේ කොහොම හරි අර පැකේජ් එක සෙකුවර් කරන්න, ඒ වගේම ඔවුන්ගේ නියෝජිතව බේරගන්න. හැබැයි එහෙම ඒ ඔපරේෂන් එකේ ඉද්දි ප්‍රොටැගනිස්ට් දකිනවා මේ යුක්‍රේන් පොලිසියේ නිලැඳුමින් ඉන්න දෙතුන් දෙනෙකුත් මේ ඔපෙරා හවුස් එකේ මිනිස්සු ඉන්න තැන්වල බෝම්බහයි කරනවා. එතකොට ඔහු තේරුම් ගන්නවා දැනට මේ සාකච්ඡා වෙලා තිබෙන රෙස්කියු මිෂන් එක තරම් නුවණට හුරු එකක් නෙමෙයි කියලා. මොකද ඔවුන් මුලින්ම හිතාගෙන ඉන්නේ ප්‍රොටැගනිස්ට් මේ නියෝජිතයව අරගෙන ඒ පැකේජ් එකත් එක්කම ගිහිල්ලා යුක්‍රේන් පොලිස් වාහනයකට නගින්න. නමුත් මේ පොලිසිය කම්ප්‍රොමයිස් වෙලා නම් තිබෙන්නේ ත්‍රස්තවාදීන්ට, ඒ කියන්නේ සේටෝට. එතකොට ඒක තමන්ගේ මිෂන් එක ෆේල් වීමක්. මේ වෙලාවේදී ප්‍රොටැගනිස්ට් කරන්නේ ඒ හිටපු ඇමරිකානු නියෝජිතයා දන්න වෙනත් එක්සිට් එකකින් ඒ කියන්නේ අලුත් එක්සිට් ස්ට්‍රැටජි එකක් හදලා කට්ටියව පිට කරලා යවනවා. එතකොට ඒ නියෝජිතයා වෙනුවට තමන්ගේ වෙනස් CIA කලීග් කෙනෙක් එක්ක තමයි සේටෝ ඇවිල්ලා මේ වාහනයට නගින්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕන චිත්‍රපටයේ අපි තාමත් දන්නේ නැහැ මේ මිෂන් එක පිටිපස්සේ එහෙම නැත්නම් මේ ටෙරරිස්ට් ඇටැක් එක පිටිපස්සේ ඉන්නේ සේටෝ කියලා. මේ ඇටැක් එක එහෙම නැත්නම් මේ මිනිස්සුන්ව හොස්ටේජ් ගත්ත ඒ ටෙරරිස්ට්ලා ගිහිල්ලා ප්‍රශ්න කරනවා ප්‍රොටැගනිස්ට් ගෙනුත් ඒ වගේම මේ යාළුවා ගෙනුත් කොහෙද අර පැකේජ් එක තිබෙන්නේ, කොහෙටද අර නියෝජිතයා ගියේ කියලා. එතනදී ඔවුන් මේ CIA එකේ වැඩ කරද්දී එකඟ වෙච්ච විදිහට මේ කැප්සූල් එකක් තිබෙනවා සිය දිවිහානි කරගන්න එක. ප්‍රොටැගනිස්ට් එයින් කැප්සූල් එකක් ගන්නවා. එතකොට ඇත්තටම ඔහු මිය යනව වෙනුවට ටෙම්පරරි කොමා එකකට තමයි යන්නේ. ඔහු අවදි වුණාට පස්සේ ඔහුට හමු වෙනවා මේ ටෙනෙට් කියන රහසිගත ඕගනයිසේෂන් එකේ ඉහළ නිලධාරියෙක්. ඒ වගේම ඔහු පැහැදිලි කරනවා මේක යම් කිසි ආකාරයක ටෙස්ට් එකක්. ප්‍රොටැගනිස්ට් ඔහු මේ ටෙස්ට් එක සමත් නිසා දැන් ඔහුත් මේ ටෙනෙට් කියන රහසිගත සංවිධානයට එකතු වෙලා ඉන්නේ කියලා. ඒ වගේම තවත් සුවිශේෂ දෙයක් මතක් කරන්න ඕන මේ කියව් ඔපෙරා එකේ තිබුණු ඒ ෆයිට් එක ගැන. මොකද මේ මිනිස්සුන්ට බෝම්බ එහෙම හයි කළ තියෙද්දි ඒ බෝම්බ අයින් කරන්න යනවා එක වෙලාවකදී ප්‍රොටැගනිස්ට්. එතනදී මේ ත්‍රස්තවාදියෙක් ප්‍රොටැගනිස්ට්ව මරන්න හදද්දී ඉන්වර්ට් බුලට් එකකින් ඒ ත්‍රස්තවාදියව මරා දමනවා යම්කිසි පුද්ගලයෙක්. ඒ කියන්නේ ප්‍රොටැගනිස්ට් උදව් කරනවා. චිත්‍රපටයේ මුලදී අපි දන්නේ නැහැ මේ කවුද මෙතන ඉන්නේ කියලා. නමුත් ෆිල්ම් එක ඉවර වෙනකොට අපි දන්නවා මේ චිත්‍රපටයේදී ඔහුට එකතු වෙන තවත් සුවිශේෂ කැරක්ටර් එකක් තියෙනවා නීල් කියලා. නීල් තමයි මේ විදියට ප්‍රොටැගනිස්ට් මෙතනදී බේරගත්තේ කියලා. ඒ වගේම ප්‍රථම වතාවට තමයි ප්‍රොටැගනිස්ට් මේ වගේ ඉන්වර්ට් වෙච්ච දෙයක් දකින්නේ. නමුත් ඔහුට තාම තේරෙන්නේ නැහැ මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඊට පස්සේ ඔහු යනවා යම්කිසි ආකාරයක විශේෂ ෆැසිලිටි එකකට. මෙතනට ගිහිල්ලා ඔහු මේ මූලික කරුණු කාරණා තේරුම් ගන්නවා. මොකක්ද මේ ඉන්වර්ට් වෙච්ච ඔබ්ජෙක්ට් එකක් කියන්නේ, මොකක්ද එන්ට්‍රොපි එක කියන්නේ,
කියන දේවල් මෙතනදී තේරුම් ගන්නවා. හැබැයි ඔවුන් තාම දන්නේ නැහැ කවුරුද කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. නමුත් ඔවුන් විශ්වාස කරනවා, ඔවුන් සැක කරනවා අනාගතයේ කාලේ ඉන්න මිනිස්සු මොකක් හරි දරුණු දෙයකට සූදානම් වෙනවා කියලා වර්තමාන කාලයට විරුද්ධව. එතකොට ඒක හොයන එක තමයි ප්‍රොටැගනිස්ට් තියෙන මිෂන් එක වෙන්නේ. එතකොට මේ බුලට් අයිති ඉන්දියානු ආම්ස් ඩීලර් කෙනෙක්, වෙපන්ස් ඩීලර් කෙනෙක්ට නිසා ඔවුන් යවනවා ප්‍රොටැගනිස්ට් ඉන්දියාවට, මුම්බයි වලට. එතකොට ඔහුත් එක්ක වැඩ කරන්න නීල් මේ අවස්ථාවේදී ඔහුත් එක්ක එකතු වෙනවා. Yes. Vodka tonic and a Diet Coke. What? You never drink on the job. You're well informed. හැබැයි මෙතනදිම අපිට ටිකක් පෙනී යනවා නීල් මේ වෙනකොට ප්‍රොටැගනිස්ට් ගැන විස්තර දන්නවා කියලා. ඩ්‍රින්ක් එක එහෙම ඕඩර් කරන්න ප්‍රොටැගනිස්ට් කියන්න කලින්ම කියන විදිහෙන්. හැබැයි තාමත් ප්‍රොටැගනිස්ට් දන්නේ නැහැ මේ නීල් කියන පුද්ගලයා ටෙනෙට් ව්‍යාපෘතියට සම්බන්ධයි. ඔහු මීට කලින් ඒ කියන්නේ නීල්ගේ ටයිම්ලයින් එකෙන් ගත්තාම ප්‍රොටැගනිස්ට් මේ වෙනකොටත් හම්බෙලා තියෙනවා කියලා. ඔහු හිතන්නේ සමහර වෙලාවට මේ නීල් කියන පුද්ගලයා හොඳ හෝම්වර්ක් එකක් කරලා ආපු කෙනෙක් කියලා විතරයි. ඊට පස්සේ ඔවුන් දෙදෙනා මේ ආම්ස් ඩීලර්ගේ ගෙදරට යනවා. හැබැයි ගියාට පස්සේ තමයි ඔවුන් තේරුම් ගන්නේ ඒ ආම්ස් ඩීලර්ගේ වයිෆ් එහෙම නැත්නම් ප්‍රියා තමයි ඇත්තටම ඒ ආයුධ වෙළඳාමේ කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඇය මේ ටෙනෙට් කියන මිෂන් එකටත් සම්බන්ධයි. මෙතනදී ඇය මතක් කරනවා මේ උණ්ඩ ඇය නිෂ්පාදනය කරාට මේවා විකුණුවේ සේටෝට කියලා. ඒ වගේම සේටෝට මේ උණ්ඩ ලබා දෙද්දී ඒවා ඉන්නෝට් වෙලා තිබෙන්නේ නැහැ කියන එකත් ඇය මතක් කරනවා. එතකොට මේ ගැන මොන හරි විස්තරයක් හොයාගන්න ඕන නම් සේටෝට ළඟා වෙන්න ඕන කියන එක තමයි ඇය මෙතනදී ප්‍රොටැගනිස්ට් කියන්නේ. ඒ සඳහා ලන්ඩන් වල ඉන්න මයිකල් කෝස්බිව මුණ ගැහෙන්න කියලත් ඇය මෙතනදී ප්‍රොටැගනිස්ට් උපදෙස් ලබා දෙනවා. එතකොට මේ මයිකල්ව හම්බුණාට පස්සේ සර් මයිකල්ව හම්බුණාට පස්සේ මෙතන සුවිශේෂ කාරණා දෙකක් ප්‍රොටැගනිස්ට් දැනගන්න ලැබෙනවා. පළවෙනි කාරණාව තමයි මේ 14 වෙනිදා. එහෙම නැත්නම් මේ කියව් ඔපෙරා ඔපරේෂන් එක වෙච්ච දවසේ, ඒ කියන්නේ අපි හිතමු මේ ප්‍රොටැගනිස්ට් මයිකල්ව හම්බෙන සතියකට විතර කලින් සිදු දවසේ මෙදා මේ කියව් ඔපෙරා ඒ මිෂන් එක වෙලාවෙදිම තවත් සුවිශේෂ දෙයක් සිද්ධ වෙනවා කියන මේ ස්ටාර්ලස් 12 කියන කලාපයේදී. මේක සේටෝගේ උපන් නගරය, ඒ උපන් කලාපය. මෙහි යම්කිසි ආකාරයක පිපිරීමක් සිද්ධ වුණා කියන කාරණාව ඒ උපදෙස එහෙම නැත්නම් මේ ඉන්ෆර්මේෂන් එක මයිකල් ප්‍රොටැගනිස්ට් එක ෂෙයා කරනවා. මෙතනදී මතක් කරන්න ඕන ඒ මයිකල් සඳහන් කරන ඒ පිපිරීම එහෙම නැත්නම් ඒ සිද්ධිය ඇත්තටම මේ චිත්‍රපටයේ අවසානයේදී ප්‍රොටැගනිස්ට් දායක වෙන ඒ අවසාන සටනම තමයි. එතකොට ප්‍රොටැගනිස්ට්ගේ ටයිම් ලයින් එකෙන් ගත්තාම ඔහු තාම ඒ එක්ස්පීරියන්ස් එකට මුහුණ දීලා නැහැ. නමුත් මේක දැන් 14 වෙනිදා එහෙම නැත්නම් මේ මයිකල් හම්බෙන්නට කලින් දවසක සිද්ධ වෙන සිද්ධියක් නිසා ඒ ඉන්ෆර්මේෂන් එක මයිකල් මේ වෙලාවේදී ප්‍රොටැගනිස්ට් ලබා දෙනවා. ඒ වගේම මයිකල් ලබා දෙන දෙවෙනි ඉන්ෆර්මේෂන් එක තමයි සේටෝට ළඟා වෙන්න තියෙන එකම විදිහ එහෙම නැත්නම් හොඳම විදිහ සේටෝගේ වයිෆ් වෙන කැතරින් එහෙම නැත්නම් කැට් හරහා කියලා. ඒ වගේම මේ වෙලාවේදී තමයි ඇත්තටම චිත්‍රපටයේදී ප්‍රොටැගනිස්ට් දැනගන්නේ මේ ගෝය පේන්ටින් එක ඒ වගේම ඒ ෆේක් එකක් වෙච්ච නිසා දැන් සේටෝගේ බ්ලැක්මේල් එක යටතේ තමයි මේ කැට් ඉන්නේ කියලා. ඒ වගේම මෙතනදී තවත් ෆේක් ගෝය පේන්ටින් එකක් ප්‍රොටැගනිස්ට් ලබා දෙනවා මයිකල් විසින්. ඒක පාවිච්චි කරලා යම් කිසි ආකාරයක කියුට් මීට් එකක් එහෙම නැත්නම් කන්ටැක්ට් එක හදාගන්න කැතරින් එක. එතකොට මේ දෙවෙනි පේන්ටින් එක පාවිච්චි කරලා ප්‍රොටැගනිස්ට් කැතරින් එක්ක කනෙක්ෂන් එකක් හදාගන්නවා. ඒ විතරක් නෙමෙයි සේටෝගෙන් ඒ පේන්ටින් එක පැහැර ගන්නත් ඇයට උදව් කරන්න එකඟ වෙනවා. එකම දේ ඔහු ඇයගෙන් ඉල්ලන සේටෝ එක කනෙක්ෂන් එකක් එහෙම නැත්නම් මීටප් එකක් හදලා දෙන්න කියලා. ඒත් එක්කම තමයි අපිට පළවෙනි වතාවට මේ අපි දකින මේ ඔස්ලෝ එයාපෝට් එකේ සිදුවෙන ඒ සම්පූර්ණ සිදුවීම දැක ගන්න ලැබෙන්නේ. එතකොට මෙතනින් තමයි අය ඔස්ලෝ එයාපෝට් එකේ තියෙන ෆ්‍රීපෝට් එක ගැන සඳහන් කරන්නේ. මේ වගේ ෆ්‍රීපෝට් එකක තිබෙන විශේෂත්වය තමයි මේක කස්ටම් එකෙන් එහා පැත්තේ තියෙන නිසා මොන හරි බඩුවක් ඉම්පෝර්ට් කරාන් පස්සේ ඒක කස්ටම් ක්ලියර් කරන්න කලින් ස්ටෝ කරලා තියන්න පුළුවන්කමක් ලැබෙනවා. මේකේ තියෙන වාසිය තමයි ඒ බඩු වලට ටැක්ස් ගෙවන්න අවශ්‍ය නැහැ. එතකොට මේ වගේ ගොඩක් ස්ටෝ කරලා තිබෙන වටිනා භාණ්ඩ විශේෂයෙන්ම පේන්ටින්ග්ස්, ඇන්ටික්ස් වගේ මේ වගේ ෆ්‍රී පෝට් වල ගබඩා කරන්න
ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් සල්ලිකාර අය පෙළඹිලා තිබෙනවා චිත්‍රපටයේ හැටියට. එතකොට ඔස්ලෝ ෆ්‍රීපෝට් එකේ මේ පේන්ටින් එක තියෙන්න පුළුවන් කියලා තමයි කැතරීන් මෙතනදී ප්‍රොටැගනිස්ට් කියන්නේ. ඒත් එක්කම ප්‍රොටැගනිස්ට් සහ නීල් ප්ලෑන් කරනවා මේ ඔස්ලෝ වල තිබෙන මේ ෆ්‍රීපෝට් එකේ තියෙන සුවිශේෂ ආරක්ෂක වැටවල් මැද්දේ තිබෙන මේ වෙයාහවුස් එක බ්‍රේක් ඉන් කරන්න. ඔවුන්ට තිබෙන එකම සොලියුෂන් එක තමයි මේක යම්කිසි ආකාරයක අනතුරක් ඇති කරන්න. මොකද අනතුරක් ඇති කරාම මේකේ මේ වෙයාහවුස් වල හැම දෙයක්ම ෆැක්ටරි සෙටින්ග්ස් වලට යනවා. එතකොට ගොඩක් දුරට මේ දොරවල් එහෙම නෝමල් ලොක් පික් එකකින් අරින්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගොඩක් සිකියුරිටි තරමක් දුරට අඩපණ වෙනවා මේ වගේ හදිසි අවස්ථාවකදී. ඊළඟ දේ තමයි මෙතන සුවිශේෂම කාරණාව සාමාන්‍යයෙන් මොකක් හරි ගින්දරක් වගේ දෙයක් ඇති වුණාම වතුර විදීමක් තමයි නෝමලි සිද්ධ වෙන්නේ. නමුත් මෙතන ගොඩක් වටිනා කියන භාණ්ඩ තියෙන නිසා එතන තිබෙන වාතය එහෙම නැත්නම් ඔක්සිජන් ඇදලා ගැනීමක් එතනින් අයින් කිරීමක් සිද්ධ වෙනවා. මොකද සාමාන්‍යයෙන් ගින්දරක් පැතිරෙන්න ඔක්සිජන් අවශ්‍ය වෙන නිසා ඔක්සිජන් අයින් කරන එක තමයි මෙතන මේ ෆ්‍රීපෝට් එකේ සිකියුරිටි මෙකැනිසම් එක බවට පත් වෙන්නේ. එතකොට ඔවුන් මේ විදිහේ අනතුරක් ඇති කරනවා. මේකට ඔවුන් කරන්නේ විශාල ප්ලේන් එකක් මේ වෙයාහවුස් එකේ ගෙනලා හප්පනවා. ඒ වගේම මේ වෙයාහවුස් එක පැත්තට මෙතන සිකියුරිටි එකේ අවධානය එන එක නවත්තන්න ඔවුන් කරන්නේ තෝරගන්න ෆ්ලයිට් එකේ තියෙනවා රත්තරන්. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් කරන රත්තරන් වගේක්. ඒ රත්තරන් මේ පාත්වේ එකේ එහෙම නැත්නම් මේ ෆ්ලයිට් එක යන පාරේ හලනවා. එතකොට ඒත් එක්කම හැම දිනාගේම අවධානය යොමු වෙන්නේ කොහොම හරි මේ රත්තරන් ටික ආයසරයක් සෙකුව කරගන්න. ඒ අතරතුර අර ෆ්‍රීපෝට් එකේ වෙයාහවුස් එක ආරක්ෂිත මෝඩ් එකට යනවා. එහෙම නැත්නම් සිකියුරිටි මෝඩ් එකට යනවා. ඒ කියන්නේ වාතය එහෙම අයින් වෙලා. නමුත් ඔවුන් තද හුස්මක් අරගෙන කොහොම හරි මේ ලොක් ඔක්කොම පික් කරලා සේටෝගේ බඩු තියෙන ඒ කලාපයට යනවා. එතකොට මෙතන තමයි සුවිශේෂම දේ සිද්ධ වෙන්නේ ෆිල්ම් එකේ. ඔවුන් හොයාගන්නවා යම්කිසි ආකාරයකින් මේ ෆ්‍රීපෝට් එකේ මෙතන හංගලා තිබෙන මේ ටර්න් ස්ටයිල් එක පැති දෙකක් තියෙනවා. අර මං රිවිව් එකේදී මුලින් සඳහන් කරා වගේ නිල් පාට පැත්ත සහ රතු පාට පැත්ත. ඒ විතරක් නෙමෙයි එකපාරටම මේකේ දොරවල් දෙකෙන් පුද්ගලයෙක් දුවනවා. ඇත්තටම පුද්ගලයන් දෙන්නෙක් විදිහට තමයි පේන්නේ. නීල් ලුහු බඳිනවා අර සාමාන්‍ය පැත්තට දුවන කෙනා පිටිපස්සේ. ඒ වගේම ප්‍රොටැගනිස්ට් සටන් කරනවා ඉන්වර්ට් වෙලා ඉන්න පුද්ගලයාත් එක්ක. එතකොට අපි දන්නවා මේ ටර්න් ස්ටයිල් එක ඇතුලෙන් එන්නේ ප්‍රොටැගනිස්ට්ම කියලා. ඒක කොහොමද වෙන්නේ කියන එක අපි දෙවෙනි පාර්ට් එකේදී කතා කරමු. මොකද අපි දැනට මේ ප්‍රොටැගනිස්ට්ගේ හරි ටයිම්ලයින් එක. එහෙම නැත්නම් ඔහුට දැනෙච්ච විදිහට මේ ටයිම්ලයින් එකේ ඉන්න නිසා අයිසරක් අපි මේ එලියට එන ප්‍රොටැගනිස්ට් ගැන කතා කරන්න ගියොත් එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන් මම මෙච්චර වෙලා විස්තර කරමින් හිටපු දේ. එතකොට ඔවුන්ට මේ ෆ්‍රීපෝට් එකේ තිබිලා අර පේන්ටින් එක රිකවර් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිකන් හරියට සේටෝ දැනගෙන හිටියා වගේ මේ වගේ දෙයක් වෙනවා කියලා. ගොඩක් දුරට එහෙම වෙන්න පුළුවන්. අපි දන්නවා සේටෝ එහෙම පුද්ගලයෙක් කියලා. ඔහු මේ අනාගත කාලයේත් අතීත කාලයේත් තිබෙන තොරතුරු එකට පාවිච්චි කළා ජීවත් වෙන පුද්ගලයෙක්. එතකොට කොහොම හරි ප්‍රොටැගනිස්ට් සහ නීල්ට කැතරින් වෙනුවෙන් මේ පේන්ටින් එක හොරකම් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැනට අපේ රිව්යු එකේ පළවෙනි කොටස අපි මෙතනින් අයින් කරමු. අනිවාර්යයෙන්ම channel එකට subscribe වෙලා notification bell එක on කරලා ඉන්න. මම රෙකෝඩ් කරනවා මේ වෙලාවෙදිම දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස. හැබැයි අප්ලෝඩ් කරද්දී සමහරක් වෙලාවට දවසක දෙකක පරතරයක් තියෙන්න පුළුවන්. මොන හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එතකොට මම හරි මේ කමෙන්ට්ස් කියවන කෙනෙක් හරි ඒකට උත්තරයක් ලබා දෙවි. ඒ වගේම හතරවෙනි වීඩියෝ එකක් අපි කරනකොට මේ මූවි එක ගැන විශේෂයෙන්ම මේකේ හොඳ නරක විශේෂයෙන්ම ඉන්සෙප්ෂන් මූවි එකත් එක්ක ඉන්ටර්ස්ටෙලාර් මූවි එකත් එක්ක එහෙම කම්පෙයාර් කරද්දී එහෙම නැත්නම් රිකැප් එකක් කරද්දී මේ චිත්‍රපටය ගැන ඒ ප්‍රශ්නත් මට පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ එකට. එහෙනම් දෙවෙනි කොටසදී අනිවාර්යයෙන්ම හම්බෙමු. හැම දිනාටම ජය වේවා.